හරි පුතේ අද ඔයාලට මම අංක ගහන් ඉන්න එපා කියෝ හේතුව මට ගොඩක් ළමයිට අංක දෙන්න බැරුව ගියා. වෙලාව පොඩ්ඩක් මේ අඩුපාඩු වෙච්ච නිසා වෙලාව මදි වුණා. මේ දවස් ටිකේම පන්ති උදේ ඉඳලම ඊ දවසේම පිරිත් දවසේම ඒක නිසා පොඩ්ඩක් අර අපේ කාර්යබහුලත්වයේ වැඩි නිසා ඔක්කොටම අංක දෙන්න බැරුව ගියා. ඒක නිසා මම කිව්වා අංක ගන්න ඕනේ නැහැ එන්න කියලා පන්තියට. නමින්ම ලබන සතියේ ඉඳලා ඔයාලා අංකේ අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. හරි. right. මයි පුතේ එතකොට අපි ගිය සතියේ නැවැත්තුව තැන මට කියන්න බැටියෝ කවුරු හරි දරුවෙක් විවෘත පද්ධති විවෘත පද්ධති ඉවර කරානේ. ඔව් එතකොට පුතේ ස්කන්ධ සංස්ථිතික නියමය ගැන කතා කරේ නෑනේ. කතා කරා. ඔව් සර්. ඒ කියන්නේ ඒකේ මාතෘකාව විතරයිනේ දුන්නේ නේ. මාතෘකාව යටනේ කතා කරගෙන ආවා අපි. නේ? අර අපි ගිනි කූරු පත්තු කරලා ඊට පස්සේදී පරීක්ෂණාලයක් ඇතුළට ගිනි කූරු දාලා ඉවරලා බැලුම් පටලයකින් වහලා ඒ ගැන කතා කරේ නෑනේ. මේ පරීක්ෂණ දෙක නෑ ඔව් හරි පුතේ. right. එහෙනම් අය පුතේ අහන්න. දැන් අපි සම්මුත පද්ධතියක් කියන එක දන්නවා. විවෘත පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එකත් දන්නවා. දැන් ඔයාලා දන්නවා සම්මුත පද්ධතියක් කියන්නේ පද්ධතියෙන් පරිසරයට පරිසරයෙන් පද්ධතියට ද්‍රව්‍ය හුවමාරු නොවන පද්ධති වලට අපි කියනවා සම්මුතයි කියලා. විවෘතයි කියන්නේ පද්ධතියෙන් පරිසරයට පරිසරයෙන් පද්ධතියට ද්‍රව්‍ය හුවමාරු වෙනවා නම් අපි ඒවට කියනවා විවෘත පද්ධති කියලා. නේද? එතකොට යම් රසායනික ක්‍රියාවලියක් සිදු වෙනකොට ඒ රසායනික ක්‍රියාවලියට සහභාගී වන ද්‍රව්‍ය ප්‍රතික්‍රිය කියලා කතා කරනවා. නේ? ඒ වගේම ඒකෙන් සෑදෙන නව ද්‍රව්‍ය වලට අපි කියව ඵල කියලා. හරිනේ? එතන මාත් පුතේ යම් රසායනික ප්‍රතික්‍රියාවකදී මෙන්න මේ ප්‍රතික්‍රියකවල ස්කන්ධය සහ ඵලවල ස්කන්ධය සමාන වෙන්න ඕනේ කිව්වා. හැබැයි සමාන වෙන්නේ ඔය පද්ධති දෙකෙන් පුතේ අන සම්මුත පද්ධතියකදී සිදුවන ප්‍රතික්‍රියාවල ස්කන්ධය සහ ඵලවල ස්කන්ධය. සම්මුත පද්ධතියකදී සිදුවන ප්‍රතික්‍රියාවල විතරයි මයි පුතේ ස්කන්ධය සමාන වෙන්නේ. විවෘත පද්ධතියක සිදුවන ප්‍රතික්‍රියාවලදී ස්කන්ධය අසමාන වෙනවා. අපි යන්නේ ඒක බලන්න ඕන. අන්න ඒකට මොකද හේතුව කියලා. හරි. මයි පුතේ එහෙනම් ලියන චෝටි තරුවක් දාලා විවෘත පද්ධතියක් තුල සිදුවන රසායනික විවෘත පද්ධතියක් තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක එහි ප්‍රතික්‍රියක හා
එහි ප්‍රතික්‍රියක හා සර් මුලින් ඉඳලා කියන්නකෝ මම දැන් ආවේ. මටත් කියන්න මං දැන් ආවේ. සර් මමත් දැන් ආවේ. හරි. අනේ ඉතින් ඉඳ ගියාද බැටියෝ? අනිත් දවසේ 8 වෙනකොට පන්තියට එන්න ඕන. හොඳේ? වරක්කු වෙන්න එපාමයි පුතේ. හොඳේ? හරි. අපි වේලාසන ලින්ක් එක එවනවා. ඔයාලට ආරම්භය මෙන්න මෙහෙමයි පන්තිය පටන් ගන්න මේ වෙලාවටයි කියලා වෙනම පණිවිඩයක් එනවා. ඊට පස්සේදී ලින්ක් එක පැයකට හරි දෙකකට හරි කලින් එනවා. හොඳේ? කියන්නකෝ. ඔව් කියන්න මොලේ ඉඳලා. ඒක නිසා මම කියන්න මොලේ ඉඳලා. ඒක නිසා මම ඉරත්තරනේ 8 වෙද්දී පන්තියට සියලුම දෙනාම සම්බන්ධ වෙලා ඉන්න හොඳේ. නැත්තම් අපරාධනේ අපේ කාලේනේ 8 ඉඳලත් මම 8:05 විතර වෙනකන් අර ඔක්කොම ටික ඇඩ් වෙනකන් ටිකක් ඉන්නවා. හරි නේද? හරි. හරි පුතේ. මම තාදයක් කියන්න ඕන. ඔබ අනිවාර්යෙන්ම පන්ති තියෙන්නේ ඉරිදාමයි පුතේ. සෙනසුරාදා රෑ ඉඳලා ඔයාලගේ ගෲප් එක දිහා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕන. මොනවද දාන පණිවිඩ කියලා බලන්න. සෙනසුරාදා රෑ ඉඳලා. හැමදාම ගෲප් එක දිහා අවධානයෙන් ඉන්න ටියුට් එකක් දාන්න ඕනේ. ඊපෙරිදා ටියුට් එකක් දැම්මනේ. නෑනේ. අටවසරට දැම්මේ නෑ. හරිද? මම දාන්නම් සම්මුද වෙද්දි. සම්මුදනේ හිටනේ අඟහරුවාද වෙද්දි. හරි රයිට්. විවෘත මෙහෙමයි කිව්වේ. විවෘත පද්ධතියක් තුල සිදුවන ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියකවල ස්කන්ධය පළවල ස්කන්ධයේ හොඳේ පළවල ස්කන්ධයේ සිදුවන වෙනස් වීම පරීක්ෂා කරමු. ඔන්න පුතේ විවෘත පද්ධතියක් තුල සිදුවන ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියකවල ස්කන්ධය හා ඵලවල ස්කන්ධයේ සිදුවන වෙනස් වීම පරීක්ෂා කරන්න ආදන්නේ. දැන් මම කිව්ව අතන්දරේ මතකයිනේ සම්නුත පද්ධතියකදී නම් ප්‍රතික්‍රියකවල ස්කන්ධයයි ඵලවල ස්කන්ධයයි සමාන වෙන්න ඕනලු. බලමු. ඔය දෙක අපි පරීක්ෂා කරලා බලමු. හරි. මේකට මම දැන් ඔයාලට පරීක්ෂණයේ තියෙන ක්‍රියාකාරකම අංක 8 පිටු අංක 110. යකඩ ගෙඩි තියෙනවා, සමාන යකඩ කම්බියක් තියෙනවා, කම්බි දෙකක් තියෙනවා, තිරස් දණ්ඩක් තියෙනවා. හරිනේ? හරි. මොන පුතේ අවශ්‍ය ද්‍රව්‍ය අපි ගන්නවා යකඩ කෙඳි. ඊළඟට අපි ගන්නවා පුතේ කම්බියක්. ඒකට කියන්නේ ආධාරකයක් කියලා. ආධාරකය. හරිනේ? ඊළඟට තව ඕන වෙලා තියෙනවා මේකට තිරස් ගන්න නැත්නම් ආධාරකයක්. තිරස් දාන්න. හරිද? මේක සරල දෙයක්. ඔයාලට මේක යකඩ කුඩු මෝල් යකඩ කෙඳි මෝල් නෑ. කඩදාසියකින් උනත් ඔක බලන්න පුළුවන්. හරි. කොහොමද කරන්නේ? අරගෙනමයි පුතේ අර ආධාරකේ නැත්තම් තිරස් දාන්න. ඒකේ දෙකලවරින් කම්බි දෙකක් අරගෙන සමාන. හරිනේ? මයි පුතේ
මේ තිරක් දාන්න හරි මැදින් එල්ලලා යකඩ කෙලිත් ගන්නවා සමාන. හොඳේ. සමාන ග්‍රෑම් ප්‍රමාණයක් තියෙන යකඩ කෙලි අවුරක් ගන්න. හද රෝල් කරලා. හරිද? එන කම්බි ගුලියක් කෙලි දාන්න කොහොමද? චූට් බයින්ඩින් කම්බි තියෙන්නේ. අන්න. මේ තියෙන යකඩ කෙලි. යකඩ කෙලි. හරි. ඊට පස්සේදී මේ තියෙන තිරස් දාන්න. තිරස් දාන්න. මම ඊට පස්සේදී මේ එක පැත්ත පුලුස් කරනවා. එක පැත්ත මොකක් කරනවද අපි? පුලුස් වීම සිදු කරනවා. රත් කරනවා. රත් කළා ගොඩක් කළා රත් කරලා ඉවර වෙලා අන්න පුතේ මෙයාගේ රත් වූයින් පසු මේ ද්‍රව්‍යයේ මේ පැත්තේ තියෙන ද්‍රව්‍යයේ ස්කන්ධය කිරා ගන්නවා. මුලින් මේ දෙන්නගේ ස්කන්ධය සමානයි. ඒ කියන්නේ ප්‍රතික්‍රියක වල ස්කන්ධය සමානයි. දැන් මේ පැත්ත රත් කරනවා. අන්න ප්‍රතික්‍රියාව රසායනිකව සිදු වෙනවා. දහනය වෙනවා. එතකොටමයි පුතේ අන්න එතනින් හැදෙනනේ ඵල. යම් රසායනික ප්‍රතික්‍රියාවකදී අන්න අලුතෙන් හැදෙනවට අපි කියන්නේ ඵල කියලා. අන්න ඵල හැදෙන්නේ. දැන් මොකද කරන්න ඕන? ප්‍රතික්‍රියාව අවසන් වුණායින් පස්සේදී මේ දෙන්නගේ ස්කන්ධය ආයි කිරනවා. හරිනේ? ආයි කිරනවා. එතකොට මයි පුතේ අන්න ඔබට හිතෙන්නේ මේ දෙන්නගේ ස්කන්ධයන් සමාන වෙනවද නැද්ද? නෑ. නෑ. එතකොට ස්කන්ධය වැඩි වෙන්නේ මේ පැත්තේද? ස්කන්ධය වැඩි වෙන්නේ මේ පැත්තේ. වම් පැත්තේ. වම් පැත්තේ. වම් පැත්තේ. රත් කරපු නැති එකේද? රත් කරපු නැති එකේ බර වැඩි. රත් කරපු නැති එකේ බර වැඩි. රත් රත් කරපු නැති එකේ බර වැඩි. නෑ පැටියෝ. අඩුයි. රත් කරපු එකේ තමයි බර වැඩි වෙලා තියෙන්නේ. ඇයි හේතුව? මෙයා නිකන් ඉන්න එක්කෙනා. හාද මෙයා පුතේ අන්න ප්‍රතික්‍රියාව වෙලා මෙතන ඔක්සයිඩ් වලට තේරෙන්නේ නැති වෙලාවේ යකඩ අපි යා ලෝහයක් රත් කරනකොට ඒකේ හැදෙන ඔක්සයිඩ් එකක්. ඒකට අපි කියන ලෝහ ඔක්සයිඩ් එකක් කියලා. අන්නමයි පුතේ එතකොට අන්න මෙයාගේ නව ද්‍රව්‍යයක් හැදෙලා. අන්න මෙයා කිරුවයින් පස්සේ මෙයාට සාපේක්ෂව මෙයාගේ ස්කන්ධය පොඩ්ඩක් වැඩි වෙලා. හැබැයි පමණක් ප්‍රතික්‍රියාවල තියෙන ස්කන්ධය අඩු වෙන ඒවාක් තියෙනවා. හොඳේ පමණක් ඒවා ස්කන්ධය අඩු. දැන් ඔයාලා හිතන්න මෙහෙම දෙයක්. කඩදාසි කොලයක් ගන්න. කඩදාසි කොලය කිරනවා. ග්‍රෑම් චුට්ටක් ඒ. ඊට පස්සේ ගිනි කූරක් දාලා කඩදාසි කොලේ පුච්චනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ අලු ටික විතරයිනේ. ඔය අලු ටික කිරුවම අර කඩදාසි කොලේ තිබිච්ච බරට සාපේක්ෂව අලු වල බර අඩු වෙලා. ඒක පැහැදිලි නේ? ඒකට හේතුව තමයි මයි පුතේ කඩදාසි කොලේ පුච්චද්දී අර ඒකේ මොනවද යන්නේ? දුම යනවනේ, වායුව යනවනේ. ඒ වායුව කියලා යන්නේ එයාගේ හැදෙන ඵලයක්. එතකොට ඒක බාහිර පරිසරයට ගිහිල්ලානේ. ඒක අපිට කිරා ගන්න විදියක් නැහැනේ. ඒක නිසා ඒ අවස්ථාවේදී ප්‍රතික්‍රියාවේ ඵලවල ස්කන්ධය අඩු වෙනවා. හැබැයි මෙතන ඵලවල ස්කන්ධය වැඩි වෙලා. තේරුණානේ? අන්න. පැහැදිලිද? හරි. හරි. ඕක ඇඳ ගන්න පුතේ ලියා ගන්න ඇඳ ගන්න. හරි. හරි පුතේ ඉවරයි ඔක්කොම. නෑ ඉවරයි සර්. මයි පුතේ මම තාජුඩි දෙයක් තියෙනවා කියන්න. දැන් මේ ප්‍රතික්‍රියාවේදී මොකක් වෙලාද? පරිසරයේ තියෙනෝනේ. පරිසරයෙන් මේකට ද්‍රව්‍ය මොකක් කරගෙනද? එකතු කරගෙන.
පරිසරයෙන් ද්‍රව්‍ය එකතු කරගෙන පළවල ස්කන්ධය වැඩි කරගෙන තියෙනවා. මං අර කිව්ව ගිනි කූරක් ගාලා කොළයක් දහනය කරන ප්‍රතික්‍රියාව ගත්තම ඒකෙදි වෙන්නේ ස්කන්ධය අඩු වෙනවා. ඒ කියන්නේ ද්‍රව්‍යයෙන් ස්කන්ධයක් පරිසරයට දීලා. පැහැදිලිනේ? අන්න එතකොට ඔය රසායනික ප්‍රතික්‍රියාවලදී අන්නමයි පුතේ ප්‍රතික්‍රියාවක ඵලයේ සාධන ඵලයේ ස්කන්ධය වැඩි කරගන්නත් පුළුවන් අඩු කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. හරිනේ? හරි. ලියන්න තරුවක් දාලා සර් චුට්ටක් ඉන්නකෝ චුට්ටක් ඉන්න සර් චුට්ටක් ඉන්නකෝ ඉක්මන් කරමු. සර් ලියලි නෑ හරි සර් සර් ලියලි ඉවරයි සර් තරුවක් දාලා ඉහත රූප සටහනේ පරිදි ඇටවුම සාදා එහි එක් කෙළවරක් රත් කිරීම සිදු කරන්න. එහි එක් කෙළවරක් රත් කිරීම සිදු කරන්න. සර් ආයෙත් මුලින් නම් කියන්න පුළුවන්ද? ඉහත රූප සටහනේ පරිදි ඇටවුම සාදා එහි එක් කෙළවරක් රත් කිරීම සිදු කරන්න. ඊළඟ තරු ලකුණ එහිදී දක්නට ලැබෙන නිරීක්ෂණය වන්නේ රත් කරන ලද ප්‍රදේශය පහළට ගමන් කර ඇති බවයි. රත් කරන ලද ප්‍රදේශය පහළට ගමන් කර ඇති බවයි. මින් ඊළඟ තව ලකුණ හොඳේ. මින් නිගමනය වන්නේ ප්‍රතික්‍රියාවෙන් පසු සෑදෙන ද්‍රව්‍යයන්ගේ
ප්‍රතික්‍රියාවෙන් පසු සෑදෙන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය වැඩි වී ඇති බවයි. සෑදෙන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය වැඩි වී ඇති බවයි. ස්කන්ධය වැඩි වී ඇති බවයි. හරි. හා මෙන්න පුතේ වැදගත් කරුණක් මේක. හොඳේ වැදගත් කරුණක්. ඔයාලා මේක පස්සේදී highlight කරගන්න, කොටු කරගන්න ඕන විදිහකට ලියා ගන්න. ලියන්න. රසායනික ප්‍රතික්‍රියාවකදී සර් පාට පෑනකින් ලියා ගන්නද? ඔව් පාට පෑනකින් ඕන නම් පාට පෑනකින් ලියා ගන්න මාදිතේ. සර් ඒකද මඩ? නෑ වෙනම වැදගත්ම කරුණක් මෙතන අපි ගත්ත කරුණ අර පළවල ස්කන්ධය වැඩි වෙන්නත් පුළුවන් කියන එකයි පළවල ස්කන්ධය අඩු වෙන්නත් පුළුවන් කියන එක. ලියන්න. රසායනික ප්‍රතික්‍රියාවකදී පරිසරයේ ඇති රසායනික ප්‍රතික්‍රියාවකදී පරිසරයේ ඇති සමහර ද්‍රව්‍ය පරිසරයේ ඇති සමහර ද්‍රව්‍ය සමග මුලින් ඉඳන් කියන්නකෝ. රසායනික ප්‍රතික්‍රියාවකදී පරිසරයේ ඇති සමහර ද්‍රව්‍ය සමග එකතු වී සමහර ද්‍රව්‍ය සමග එකතු වී පළවල ස්කන්ධය සර් අබු කියන්නකෝ. සමහර ද්‍රව්‍ය සමග එකතු වී පළවල ස්කන්ධය වැඩි විය හැකි බවත් ප්‍රතික්‍රියාවේදී යම් ද්‍රව්‍ය පරිසරයට
නිදහස් වීම නිසා පරිසරයට නිදහස් වීම නිසා පරිසරයට නිදහස් වීම නිසා නිදහස් වීම නිසා නිදහස් වීම නිසා එහි ඵලවල ස්කන්ධය අඩු වීමටද පුළුවන් නැත්නම් අඩු විය හැක ස්කන්ධය අඩු වීමට පුළුවන් නැත්නම් අපි කියන්නේ අඩු විය හැක හරි පළවල ස්කන්ධය අඩු විය හැක හරිනේ ඔන්න ඕක වෙන්නේ මොන පද්ධතියකද දැන් මේක වෙලා තියෙන්නේමයි පුතේ මොන පද්ධතියකද සම්මුතයි විරුද්ධයිද මේ වෙත්තද විවෘත ඇයි දෙයනේ මේ බාහිර පරිසරයෙන් තිබිච්ච ඒවා මේකට එකතු වුණානේ ඉතින් බාහිර පරිසරයෙන් ප්‍රතික්‍රියාවට එකතු වෙනවා නම් මොනවා හරි දෙයක් ඒ ප්‍රතික්‍රියාව වෙන්නේ විවෘත පද්ධතියක. පැහැදිලිනේ? අන්න බාහිර පරිසරයෙන් ප්‍රතික්‍රියාවට මොනවත් එකතු වෙලත් නැත්නම් ප්‍රතික්‍රියාවෙන් නැත්නම් අභ්‍යන්තර පරිසරයෙන් ප්‍රතික්‍රියාව සිදුවන පරිසරයෙන් බාහිර පරිසරයටත් මුකුත් එකතු යන්නේ නැත්නම් අපි මේ පද්ධති වලට කිව්වේ විවෘත පද්ධති කියලා. පැහැදිලිනේ? එතකොට ඔයාලට දැන් තේරෙනවද පැටියෝ විවෘත පද්ධතියකදී අන්න යම් ප්‍රතික්‍රියාවක් වෙනවා නම් විවෘත පද්ධතියකදී යම් ප්‍රතික්‍රියාවක් වෙනවා නම් ඒ ප්‍රතික්‍රියක හා ඵලවල ස්කන්ධය මොකක් වෙනවදමයි පුතේ සමාන වෙනවද වෙනස් වෙනවා කියන්න පුතේ රූප සටහනේ තිරස් දාන්න කියලා තියෙන්නේ. ඔව් අර රූප සටහනේ තිරස් දාන්න තියෙන කියන්න පුතේ තිරස් දාන්න කියලා තියෙනවනේ. පල්ලේ මොකද තියෙන්නේ? හරි පල්ලේ මොකද තියෙන්නේ? ඒකයි පාළේ යන්නේ ඒක අර බාහිර මට ඒක අමතකුණා කියන්නමයි පුතාලට ඒක මට අමතකුණා කියන්නේ ඒක ලියන්න එපයි කියන්නේ මොකක්ද දන්නවද ඒක මම අර ඉතින් ඉස්සලා පෙන්නුවේ බාහිර පරිසරයට එකතු කරව ගන්නවයි කියලා අන්න ඒක තමයි මම අර ඉතාලියකින් දාලා තිබ්බේ හොඳේ ඒක ඕනේ නැහැ හොඳේ හරිනේ හරි අපි යන්නේ එහෙනම් ඔන්න දැන් බාහිර පරිසරයක සිදුවන නැත්නම් විවෘත පද්ධතියකදී සිදුවන අන්න ප්‍රතික්‍රියාවක් ගැන කතා කරලා ඉවරයි. ඔයාලා දැන් මේකෙදි දන්නවා විවෘත ඔනාල්සලා මම මෙතෙන්ට එන්න කියලා දෙන්න. විවෘත පද්ධතියකදී යම් ප්‍රතික්‍රියාවක් වෙනවා නම් ඒ ප්‍රතික්‍රියකවල ස්කන්ධය හා ඵලවල ස්කන්ධය මොකක් වෙනවද? වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. පැහැදිලිනේ? වෙනස් වෙනවා. හරි. දැන් අපි යම් මාතෘකාවට සංනුත පද්ධතියක් ගැන කතා කරමු. ලියන මාතෘකාව විදිහට සංනුත පද්ධතියක් තුල සිදුවන ප්‍රතික්‍රියා සංනුත පද්ධතියක් තුල සිදුවන ප්‍රතික්‍රියා
Saya berak kian guys. ලියමාරේ සන්නුත පද්ධතියක් තුල සිදුවන ප්‍රතික්‍රියා සන්නුතයි ඒ කියන්නේ බාහිර පරිසරයෙන් අභ්‍යන්තරයට ගන්නෙත් නැහැ අභ්‍යන්තර පරිසරයේ බාහිරට දෙන්නෙත් නැහැ අපි අර කාටවත් දෙන්නෙත් නැහැ අපි ගන්නෙත් නැහැ කාගෙන්වත් එතකොට අපි නිකන් හරියට නිකන් කවුරු වගේ සම්මුතයි වගේනේ පෑනක් තියෙනවා පෑන දෙන්නේ නැහැ පෑන දෙකක් තියෙනවා දෙන්නේ නැහැ හැබැයි අපිට පෑනක් නැතුණා කියලා අපි පෑනක් ආයෙමත් ඉල්ලන්නෙත් නැහැ ඒතර අපි සම්මුත වෙලා තමයි ඉන්නේ තේරුම් ගන්න පැහැදිලිනේ එහෙම වෙන්න එපා කවදාවත් හොඳේ හරි මේක පරීක්ෂා කරන්නමයි පුතේ අපිට අවශ්‍ය ද්‍රව්‍ය කීපයක් තියෙනවා අපි මේකට අවශ්‍ය ද්‍රව්‍ය විදියට ගන්න ඔයාලා පරීක්ෂණේ තියෙනවා හොඳේ කැකෑරුම් නලයා ගන්නවා අපිට කැකෑරුම් නල නැත්තම් වෙන මොනවද වීදුරු බාබේ රත් කරනකොට පිපිරෙන්නේ නැති නලයක් වෙන්නේ දැන් පරීක්ෂණ නලයක් අරගෙන වැඩක් නැහැ පරීක්ෂණ නලයක් ගත්තොත් මොකක් වෙනවද රත් කරනකොට ටෝල් ගාලා පුපුරලා යනවා ඒකේ තියෙන වීදුරු වලට තාපය අවශෝෂණය කරගන්න බැරි නිසා අනේක පිපිරෙනවා හැබැයි කැකෑරුම් නලය හදලා තියෙන්නේ තාපය අවශෝෂණය කරගන්න පුළුවන් විදියට හරිනේ කැකෑරුම් නලයක් ගන්න ඊළඟට ගිනි කූරු කීපයක් ගන්නවා ගිනි කූරු ඊළඟට බැලුම් බෝලෙකුත් ගන්නවා බැලුම් බෝල මයිතේ දැන් මෙන්න කැකෑරුම් නලය ගත්තා අරගෙන ඒක ඇතුළට දානවා ගිනි කූරු අහුරක් මේ විදිහට හොඳට බැලලා කොහොම ගිනි කූරු අහුරක් හදලා දානවා වතුලේ වදින විදිහට පැහැදිලිනේ ඊළඟට මේකේ කටට බැලුම් බෝලේ සම්බන්ධ කරලා ඔය විදිහට තියනවා හරිනේ ඊට පස්සේ මල් පුතේ මෙයා මුලින්ම කරන්න ඕන කිරා ගන්න ඕන මේ පරීක්ෂණය සම්පූර්ණයෙන්ම කිරන තාම ප්‍රතික්‍රියා වුණේ නැහැ ප්‍රතික්‍රියා වෙන්න කලින් මේ සම්පූර්ණ මේ පරීක්ෂණ ඇටෝම කිරා ගන්න. කිරාගත්තම අපි හිතමුකෝ ග්‍රෑම් 50ක් ආව කියලා මෙයාගේ ස්කන්ධය ග්‍රෑම් 50ක් වෙනවා. හරිද? හරි. ඊළඟට ඔන්න දැන් පරීක්ෂණය සිදු කරන්න හදනවා. දැන් මොකද කරන්නේ මම? අර කැකෑරුම් නලය සහිත ගිනි කූරු තියෙන හරිද? ගිනි කූරු තියෙන කැකෑරුම් නලය යටින් රත් කරනවා. යටින් මොකක් කරනවද? රත් කරනවා හොඳට. හරිනේ? අන්න රත් කරනවා. 50000කේම රත් කරනකොට ඒකට වැඩි ලස්සනයි නේ. ඔන්න 50000කයක් අරන් හරි. රත් කිරීම සිදු කරනවා. හොඳේ? රත් කිරීම. රත් කිරීම. මම පුතේ රත් කරද්දී මේ බැලුම් බෝල කියලානේ අර මේකේ තියෙන දැන් ටික වෙලාවක් රත් කරනකොට එකපාරටම ගිනි කූරු ඇවිලෙනවා ෂෝස් ගාලා. අන්න ගිනි කූරු ඇවිලෙනවයි කියලා කියන්නේ එතන සිදු වෙනවා මොකද්ද? ප්‍රතික්‍රියාව. පැහැදිලිනේ? නිකන් තිබ්බ මෙයා ඇවිලුණා. අන්න ප්‍රතික්‍රියාවක් වුණා. අන්න එතකොට ඔයාලට පේන්න ගන්නවා ලස්සන නිරීක්ෂණ ටිකක්. මෙතනින් දුමක් පිට වෙනවා. නේ? බෝතලේ මොකද්ද මේ දුමක් පිට වෙනවා. බැලුම් බෝලේ චුට්ටක් පිම්බෙනවා. නේ? අන්න ඒ වගේ නිරීක්ෂණ කීපයක් දක්නට ලැබෙනවා. හරි. දැන් එතකොට ප්‍රතික්‍රියාව සිදු වුණා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ සම්මුත පද්ධතියකදී ඵලවල ස්කන්ධයයි ප්‍රතික්‍රියකවල ස්කන්ධයයි සමානයිද අසමානයිද කියලා බලා ගන්නනේ. ඔව්. දැන් කරන්න ඕන මොකද්ද? අන්න ප්‍රතික්‍රියාව සිදු වුණායින් පස්සේමයි පුතේ පස්සේ මේ ඇට උන ආයේ කිරනවා. එතකොට මම ඔයාලගෙන් අහනවා ප්‍රශ්නයක් ග්‍රෑම් 50ක් වේද 50ට වඩා අඩු වේද 50ට වඩා වැඩි වේද? වැඩි වෙනවා 50ට වඩා වැඩි වේ. 50ට වඩා වැඩි වැඩි වේ සර් වැඩි වේ. වෙනසක් නොවේ
සමානයි යන්නේ සමානයි. ඇයි හේතුව? වැඩි වෙන්නේ නෑනේ. අඩු වෙන්නේත් නෑ. ඇයි හේතුව? මේකේ හදපු ඵල වාතයනේ හැදුවේ. වායුවක්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවනේ පිට වෙලා යන්නේ. නැත්නම් ඊට පස්සේ අවක්ෂේපය හැදෙනවා කුඩු කුඩු. අලු වගේ අවක්ෂේපයක් හැදෙනවා. ඔය ඵල කොහෙවත් ගියයි නෑනේ. මෙතනින් බාහිර පරිසරයට ගියාද? නෑ. මේක ඇතුළෙම තියෙනවා. බාහිර පරිසරයේ මේක ඇතුළට මොනවද ආවද? නෑ. පැහැදිලිනේ? එහෙනම් ප්‍රතික්‍රියාවේ ඵල කොහෙවත් ගියේ නෑ. මේ පද්ධතිය ඇතුළෙම තියෙනවා. අන්න එතකොටමයි පුතේ ස්කන්ධය මොකක් වෙනවද? සමාන වෙනවා. ඒක නිසා තමයි කියන්නේ සම්නුත පද්ධතියකදී සිදුවෙන ප්‍රතික්‍රියකවල ස්කන්ධය එහි ඵලවල ස්කන්ධයට සමානයි කියලා. පැහැදිලිද ඔක්කොටම? පැහැදිලි නේ? ඔව් සර්. හරි. හොඳට මතක තියාගන්න. හොඳේ? ඔක ඇඳ ගන්නද? ඔව් ඔක ඇඳ ගන්නද? හරි. ලියා ගන්න ලස්සනට ඇඳ ගන්න. ගලුම් බෝලය කැකෑරුම් වල මේ තියෙන්නේ ගිනි කූරු. ගිනි කූරු මේ තියෙන්නේ ගිනි කූරු. හරි. ඉක්මනට ලස්සනට ඉක්මන් කරලා ලස්සනට ඕන ඉක්මනට. සර් ලියලා ඉවරයි. සර් ඔව්. ලියලා ඉවර නෑ සර්. හරි ලියලා ඉවර කට්ටියගෙන ඉන්න අනිත් කට්ටිය ඇඳ ගන්න. ඉවරයි සර්. නෑ සර්. ලියලා ඉවරයි. Guಡಿ ada kalau ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ලියලා ඉවරයි සර්.
ඉවරයි සර්. ලියලා ඉවරයි සර්. හරිනේ? හරි සර්. ලියන්න මයි පුතේ ඊළඟට තරු ලකුණක් දාලා. තරු ලකුණක් දාලා ලියන්න. ඉහත රූප සටහනේ පරිදි ඉහත රූප සටහනේ පරිදි ඉහත රූප සටහනේ පරිදි ඇටවුම සාදා ඉහත රූප සටහනේ පරිදි ඇටවුම සාදා කැකෑරුම් නලය රත් කරන්න ඇටවුම සාදා කැකෑරුම් නලය සර් ආයෙ කියන්නකෝ. ඉහත රූප සටහනේ පරිදි ඇටවුම සාදා කැකෑරුම් නලය රත් කරන්න එවිට කැකෑරුම් නලය රත් කරන්න එවිට ඒකටම ඔව්ද එතෙන්ටම ලියනවා එවිට දක්නට ලැබෙන නිරීක්ෂණය වන්නේ ගිනිකූරු හිස් දැල්වෙන විට සර් මොකද්ද ගිනි කූරු? එෙහිදී දක්න ලැබෙන නිරීක්ෂණය වන්නේ ගිනිකූරු හිස් දැල්වෙන විට බැලුණය ක්‍රමයෙන් පිම්බෙන බවයි ඊළඟ තරු ලකුණ මෙම පරීක්ෂණය කිරීමට පෙර පාපු ගැනක ඊළඟ කරුණ මෙම පරීක්ෂණය කිරීමට පෙර ඇටවුමේ ස්කන්ධය හා ආයෙ මම කියන්නකෝ සර්. මෙම පරීක්ෂණය කිරීමට පෙර ඇටයුමේ ස්කන්ධය හා ප්‍රතික්‍රියාවෙන් පසු
ප්‍රතික්‍රියාවෙන් පසු ඇටෝමේ ස්කන්ධය ප්‍රතික්‍රියාවෙන් පසු ඇටෝමේ ස්කන්ධය කිරාගත් විට පසු ඇටෝමේ ස්කන්ධය කිරාගත් විට මොකද සර්? මෙම ප්‍රතික්‍රියාවෙන් පසු ඇටෝමේ ස්කන්ධය කිරාගත් විට සර් අද පන්ති වල වෙන්නේ 10ට නේ 10 කොට පහු වෙනවනේ. කිරාගත් පසු ස්කන්ධය ටක් කියන්නකෝ ආයි කියන්න සර්. අය මොළේ ඉඳලා කියන්නම්. මේ අහනකො තව දෙයක් මේ මම කියවගෙන යනකොට අනේ පැට්ටෝ මේ වෙන්නේ. ඒව අහන්න එපා. එතකොට අග්ගල මම ඒකට උත්තරේ දුන්නා පස්සේ මට කියන දේ ආයි රිටර්න් වෙනවා. හරි. අපි කිව්වේ මෙම පරීක්ෂණය කිරීමට පෙර ඇටෝමේ ස්කන්ධය හා ප්‍රතික්‍රියාවෙන් පසු ඇටෝමේ ස්කන්ධය කිරාගත් විට ඒවායේ ස්කන්ධයන් වෙනස් නොවන බව පෙනේ. ඊළඟ තරුව මින් පෙනී යන්නේ සප මුලින්ම කියන්නකෝ. මින් පෙනී යන්නේ සන්නුත පද්ධතියකදී සිදුවන ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියකවල ස්කන්ධය හා ඉන් සාධන
in සාධන මොකද්ද සර්? මොකද්ද සර්? ප්‍රතික්‍රියාව ක්‍රියකව ස්කන්ධය හා ප්‍රතික්‍රියකව ස්කන්ධය හා in සාධන ඵලවල මොකක්ද සර්? in සාධන ඵලවල ස්කන්ධය සමාන වන බවයි. ඵලවල ස්කන්ධය සමාන වන බවයි. ඵලවල ස්කන්ධය සමාන වන බවයි. හරිනේ. ඔන්න පුතේ දැන් ඔන්න ඔයාලට තහවුරු කරා සංයුත පද්ධතියයි විවෘත පද්ධතියයි කොහොමද ප්‍රතික්‍රියාවක් සිදු වුණාන් පස්සේ ඒවායේ ඵලවල ස්කන්ධයට හෝ ප්‍රතික්‍රියාවල ස්කන්ධයට මොකක් වෙනවද කියන්නේ. හරි. තාචුරි ක්‍රියාකාරකමක් තියෙනවා 8:11. පිටුවංග 112. ඒක මම කියලා දෙන්නම්. අර ඒකත් තියෙන්නේ සංයුත පද්ධතියකදී සිදු වන ප්‍රතික්‍රියාවක් ඇසුරේ. හරි නේද? අතේ බලන්න ඒකට තියෙන සෝඩියම් ක්ලෝරයිඩයි ලෙඩ් නයිට්‍රේටයි. අවුනා පුතේ. අවුනා. පුතේ වා කියන දේ පැටියෝ මට ඇහෙන්නේ නැහැ. ඔයා chat box එකට දාන්නකෝ message එක. chat එකට දාන්න. අයියා කියන්නේ මොකද කියන්නේ? ආත් මේ ඡේදේ කියලා. ආයි කියන්න. මට නිකන් අර ඒක නිකන් අමුතු විදිහට ආන්නේ අර රොබෝ කෙනෙක් වගේ. ඡේදේ කියන්නකෝ. ඡේදේ ආයි කියන්නකෝ. ඉක්මන ලියා ගන්න. හොඳ යන්නේ ආයි ඉස්සරම හිමින් ටක්කල් කියන්නේ නා. මින් පෙනී යන්නේ සංයුත පද්ධතියකදී සිදුවන ප්‍රතික්‍රියකවල ස්කන්ධය හා in සාධන ඵලවල ස්කන්ධය සමාන වන බවයි. in සාධන ඵලවල ස්කන්ධය සමාන වන බවයි. හරි. දැන් ඊළඟට චූටි මාතෘකාවක්. යන්න මම මාතෘකාවක් හදනවා මෙතන. හොඳේ. සෝඩියම් chloride lead nitrate sodium chloride lead nitrate සංයුත පද්ධතියකදී සිදුවන ප්‍රතික්‍රියාව මාතෘකාව. සෝඩියම් ක්ලෝරයිඩ් හා ලෙඩ් නයිට්‍රේට් සංයුත පද්ධතියකදී සිදුවන ප්‍රතික්‍රියාව. හරිනේ. හරි. මයිපොදේ ඔන්න බලන්නකො මේක. හරි. අපි ගන්නවා මේකට සර් පොඩ්ඩක් ආයෙ කියන්නකෝ. පැහැදිලි නැහැ සර්. සෝඩියම් ක්ලෝරයිඩ් සර් පොඩ්ඩක් ආයෙ කියන්නකෝ. පැහැදිලි නැහැ සර්. හරි. සෝඩියම් ක්ලෝරයිඩ් හා ලෙඩ් නයිට්‍රේට් සංයුත පද්ධතියකදී සිදුවන ප්‍රතික්‍රියාව. සෝඩියම් ක්ලෝරයිඩ් හා lead nitrate සංයුත පද්ධතියකදී
සිදුවන ප්‍රතික්‍රියාව. මේ රසායන විද්‍යාව පාඩමක් යන්නේ හොඳේ. අපි 10 වසරේදී අර වෙන් කරනවා 9 වසරේදී වෙන් කරන්න තියෙන මුලින්ම භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව කියලා. එතෙන්දී රසායන විද්‍යාව පාඩම. ලස්සන රසායන විද්‍යාව. රසායන විද්‍යාවයි භෞතික විද්‍යාවයි කියන්නේ මාර ලස්සන විෂයන් දෙකක්. ජීව විද්‍යාව කියන්නේ නිකන් කටපාඩම් කරනවා වගේනේ. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව කියන්නේ පරීක්ෂණත් එක්ක යන්න තියෙන්නේ. ඒ කියන්නේ ගණන් හදන්නයි, සූත්‍ර නිර්මාණය කරන්නයි, ප්‍රතික්‍රියා හදන්නයි, ගොඩක් ලස්සනයි. හරි. පළමුවෙන් මේකට අපිට අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් තියෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය. අපිට මෙතෙන්ට අවශ්‍යයි sodium chloride. Sodium chloride. Sodium chloride කියන්නේ ලුණු. ඊළඟට ඕන lead nitrate. lead nitrate. අර රසායනික සංඝටක. ඊට පස්සේ ඕන අපිට මේ කැකෑරුණු නලයක් sorry. හේතු ප්ලාස්ටිකුවක් ගන්නකො. අත් කරන්න ඕනේ නැහැ හේතු ප්ලාස්ටිකුව. ඊට පස්සේ තව පරීක්ෂණ නලය. හරි? හේතු ප්ලාස්ටිකුවක් ගත්තා, පරීක්ෂණ නලයක් ගත්තා, ජවන නලයක් ගත්තා. ඒ ජවන නලයක් කියන්නේ චුරි නලයක් පරීක්ෂණ මෙතන වරන්තුව දාගන්න. ජවන නලය. ජවන නලය. හරි? ඊට පස්සේ බලමු මේක කරන්නේ කොහොමද කියලා මම බලාගන්න පැටියෝ. හේතු ප්ලාස්ටිකුව ගත්තා. ආය කියන්න පැහැදිලි නෑ සර්. පොඩ්ඩක් ආය කියන්න පැහැදිලි නෑ සර්. පැහැදිලි මදිද අපෝ? ඔව් සර්. ඔව් සර්. සර් ආයෙමත් කියන්න. හරි. සිග්නල් නැතුණා පැහැදිලි සර්. ඔයක තමයි. sodium chloride අවශ්‍ය આવුනේ chloride ගන්න. ඊට පස්සේ ගන්නවා lead nitrate. lead nitrate කියන රසායනික සංඝටක දෙක. ඊළඟට ගන්නවා හේතු ප්ලාස්ටිකුව. හේතු ප්ලාස්ටිකුව. බොඳ වෙලා පේන්නේ සර්. නෑ සර්. හොඳට පේනවා සර්. හොඳට පේනවා සර්. හරි. සිග්නල් අඩු වෙනවා මේ වායු පොත වෙලා පේනවා. හරිනේ? හේතු ප්ලාස්ටිකුව ගන්නවා. ඊට පස්සේ ජවන නලය නැත්තම් චූටි පරීක්ෂණ නලයක්. අපි අර කියන ජවන නලයක් ගන්න. තව ඕන නූලකුත් ඕන. නූලක් ඕන, තව ග්‍රීස් ඕන. ග්‍රීස් ඕන, කිරලැබයක් ඕන. මේ ඔක්කොම ඉතින් ඕනේ ඉතින් හැබැයි. හරිද? සාර. මේ ඔක්කොම ගත්තම තමයි සංයුත කරන්න පුළුවන්. ඔන්න බලන්න. හේතු ප්ලාස්ටිකුව ගත්තා. හරිද? හේතු ප්ලාස්ටිකුව අරගෙන මේ හේතු ප්ලාස්ටිකුවේ යට අඩියට දාගන්නවා lead nitrate. lead nitrate කියන ද්‍රාවණය. lead nitrate ද්‍රාවණය. හරි. ඊට පස්සේදී මම පුතේ කිරලැබය ගන්න කලින් ජවන නලයට සම්බන්ධ කරගන්න ඕන නූලේ දාලා මේ ජවන නලය ඇතුලේ sodium chloride ද්‍රාවණය. sodium හොඳට බලා ගන්න වෙන අවධාන වලින් නැතුව chloride ද්‍රාවණය. හරිද? ඔන්න නූල දාලා තමයි ජවන නලය ගැට ගාලා තියෙන්නේ. ඊළඟට කිරලැබයක් තරම් මේක හොඳට සීල් කරගන්න වහන්න. තවදුරටත් සීල් කරන්න ඕන නම් මේක පුරා ග්‍රීස් ආලේප කරනවා. මේ කට පුරා ග්‍රීස් ආලේප කරාම හොඳට සීල්. ඒතකොට මේක ඇතුලේ තියෙන පිටට යන්නෙත් නෑ. පිට තියෙන ඒවා ඇතුලට එන්නෙත් නෑ. පැහැදිලිනේ? හරි. ඒතකොට මෙයා කිරලැබය අරගන්න කිව්වා. කිරලැබය අයිකෝ කරගන්න. හරිනේ? right. දැම්මයි පුතේ මොකද්ද කරන්නේ අපි මේ ප්‍රතික්‍රියාව කරවන්න ගන්න. දැන් ඉස්සෙල්ලාම කරන්න කලින් මෙයා කිර ගන්න.
මේ ඔක්කොම පද්ධතියම කිරණ. කිරෝ අපි හිතමු අපිට ආවයි කියලා ග්‍රෑම් 200ක්. ග්‍රෑම් 200ක් එනවා. කිරුවෙන් පස්සේදී ග්‍රෑම් කොතරක් එනවද? 200ක් එනවා. පැහැදිලි නේ? right. ඊට පස්සේ මේ හිමීට මේ නූල අදිනවා. නූල හිමීට අදිනකොට මේක ඇතුලේ තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය වැටෙනවා කොහාටද? ලෙඩ් නයිට්‍රේට් ද්‍රාවණය ඇතුලේ. ඒකට වැටුණු ගමන් මෙයා පුතේ ප්‍රතික්‍රියා කරන්න ගන්නවා. ඒක අපිට ප්‍රතික්‍රියාවක් කරනවායි කියලා බලා ගන්න පුළුවන්. අන්න පුතේ මේක ඇතුලේ ද්‍රාවණයේ පැහැය සුදු පාට වෙන්න ගන්න. සුදු අවක්ෂේපයක් හදන්න ගන්න. ඒතකොට අලුත් දෙයක් හැදිලා. මම දෙන්න හැදෙන්නේ මොනවද කියලා කියන්න. අන්න සුදු පාට වෙන්න ගන්න ද්‍රාවණය. එතකොට සුදු අවක්ෂේපයක් හැදෙනවයි කියලා කියන්නේ පුතේ එතන සිදු වෙලා තියෙනවා රසායනික ප්‍රතික්‍රියාව. පැහැදිලිනේ? ප්‍රතික්‍රියාව. ඔව්. මෙන්න බලන්නකෝ පැටිය හැදෙන එක. මට ඉදමදි මෙතන බෝඩ් එකේ නේ. හරි. මෙතනින් මම කියනවා. මෙන්න බලන්න හැදෙන එක. අය උඩින් ලියන්න පුළුවන්. මෙන්න පුතේ අපි මුලින් තියෙන ලෙඩ් නයිට්‍රේට් නේ. ලෙඩ් නයිට්‍රේට් එයාට වැටෙනවා කවුද? සෝඩියම් මෙච්චර ඕන නෑ ඔයාලට මම කියලා දෙන්නේ ඉතින් නැත්තම් වැඩක් නෑ ඉන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් අන්න එකතු වුණු ගමන් හැදෙනවා අන්න ලෙඩ් ක්ලෝරයිඩ් හරිනේ ලෙඩ් ක්ලෝරයිඩ් කියන අලුත් සංඝටකය හැදෙනවා සුදු පාට වෙන්න යන්න යා සුදු අවක්ෂේපයක් හදන්න ලෙඩ් ක්ලෝරයිඩ් හදලා අන්න තව එකක් හදනවා සෝඩියම් නයිට්‍රේට් සෝඩියම් නයිට්‍රේට් ඔන්න පුතේ දැම්මේ මේ දෙන්න මෙතනනේ ප්‍රතික්‍රියක හැදුනේ මේ දෙන්න අන්න අලුත් දෙන්නෙක් හැදෙනවා අන්න පැහැදිලිනේ එතකොට ප්‍රතික්‍රියාවක් වෙලා පැහැදිලිද ඊට පස්සේදී ප්‍රතික්‍රියාව උණයින් පස්සේ මම අර ආයෙත් අර පද්ධතිය කිරනවා ඒ කිරනකොට ස්කන්ධය සමානයිද අසමානයිද වෙනසක් නෙවෙයි සමානයි. අන්න දැන් හොඳට තේරිලා වැඩි සමානයි හේතුව තමයි මේ ප්‍රතික්‍රියාවත් වෙලා තියෙන්නේ මොන පද්ධතියකදමයි පුතේ සම්නුත පද්ධතියක නිසා හොඳට පැහැදිලිනේ හරි හොඳට පැහැදිලි නම් ලස්සනට එන ලියා ගන්න මෙයා ලියන්න යන්න එපා හොඳේ දැන් මෙයා ලියන්න යන්න එපා මේ ටික ලියා ගන්න අපැහැදිලි වචනයක් තියෙනවා අහන්න මේ අර කේතු ප්ලාස්ටුවට යටින් තියෙන්නේ මොකද්ද? හේතු ප්ලාස්ටුවට යටින් මේද? මේ තියෙන ග්‍රීස්. ඔක්කොම අපහැදිලි. මේ තියෙන කිරලද? තලිය ඉවරයි. නෑ ඒකට එහා පැත්තේ සර් ඒ කේතු ප්ලාස්ටුවට. ඉවරයි සර්. චෝලන නාලය. හරි පුතේ කට්ටියරි ඕම් ඉන්න. අනිත් කට්ටියට ලියන්න. ජොලන නාලය. මේ තියෙන නූල මේ තියෙන ඔක්කොම අපහැදිලි. ප්‍රශ්න තියෙනවා. මේ තියෙන කිරල හැබැයි ඔක්කොම අපහැදිලි. අපහැදිලි. ඔව් සර්. බොඳ වෙලා තියෙන බෝඩ් එක. ඔක්කොම පොද වෙලාද නෑනේ. හොඳට පේනවා සර්. හොඳට පේනවා. හොඳට පේනවනේ මගේ ෆෝන් එකෙත් මේ හොඳට පේනවා. පැහැදිලිනේ? සමහර වෙලාවට මේ හොඳට පේනවා. පැහැදිලිද? බොඳ මම බලනවා මෙතන හොඳට පේනවද නැද්ද කියලා මගේ. වුණා. මම බැලුවා මෙතන මම ඔයාලා සිග්නල් නැහැ කියනකොටම අපි මෙතන ටෙස්ට් කරලා බලනවා.
අපේ ගැටලුවක්ද තියෙන්නේ කියලා බලනවා අපි හොඳේ. වචනයක් පේන්නේ නැත්තම් කියන්න. සර් ලියලා ඉවරයි. ලියලා ඉවර කට්ටිය මයි රත්තරන් පුතාලා පොඩ්ඩක් ඉන්න ලියලා ඉවරයි කියන්නේ නැතුව අනිත් කට්ටියන්ට ටක් ගාලා ලියා ගන්නකම්. සර් ඔව්. විදුෂි කියන්න පුතේ විදුෂි. සර් අර නූලක් නූල ලිය. ඔව් නූලක් ළඟින් මොකක්ද ආම ඊට පස්සේ තියෙන්නේ නේ. නූලක් තියෙනවා, ග්‍රීස් තියෙනවා, කිර ලැබය තියෙනවා. සර් ඉවරයි සර්. ඔක්කොම ඉවරයිද? නෑ සර්. නෑ සර්. කිසි දෙයක් පැහැදිලි නෑ නේ සර්. පේන්නේ නෑ බොඳ වෙලා ඔක්කොම. අපිට නම් පේනවා. බොඳ වෙලා සර්. අනේ බල කියන්න බෑ අපිට හොඳට පේ. බෝඩ් එක බොඳ වෙලා සර් ලියා ගන්න පේන්නේ නෑ සර්. අතර පොයි සර් අපිට නම් හොඳට පේනවා සර්. ඔව් සර් බොඳ වෙලා. නෑ සර් අපිට හොඳට පේනවා. පේන්නේ නෑ සර්. බොඳ වෙලා සර්. බොඳ වෙලා. නෑ සර්. හොඳට පේනවා සර්. ඔව් සර් බොඳ වෙලා. බොඳ වෙලා නෑ සර් සුපිරියට වෙන්නේ ඔය පොන් කියන්නේ. හොඳට පේනවා. හරි හරි දැන් නවත්ත ගන්න මම කියන්නම්. පුතේ සිග්නල් අඩු වුණොත් ඔයාලට පැටිය මම එදත් කිව්වා සිග්නල් අඩු වුණොත් පේනවා අඩු වෙන ඔයාලට පැටිය. මට සිග්නල් වගේ පොකක් කරි ප්‍රශ්නයක් වුණොත් එතෙන්දී ඔයාලා ඔක්කොටම හැමෝටම ප්‍රශ්නයක් වෙනවා ඒක. ඒතකොට හැමෝම කෑ ගන්න ඕනේ සර් පේන්නේ නැහැ සර් පේන්නේ නැහැ සර් ඇහෙන්නේ නැහැ සර් ඇහෙන්නේ නැහැ කියලා හැමෝම කෑ ගන්නවා. අනිකම මගේ ප්‍රශ්නයක්. ටිකකට කියන්නේ ඔක්කොම එක්කෙනෙක් දෙන්නට පේන්නේ නැති වෙන්න මොකක් හරි එතන තියෙන්නේ මයි පුතාලගේ ෆෝන් එකේ සිග්නල් ගැටලුවක්. ගැටෝ සිග්නල් තියෙන තැනකට දුවලා හරි යන්න. මුලින්ම ඔයාලා පන්තිට සම්බන්ධ වෙද්දී මම හොඳ දෙයක් කියන්නම්. ඔබගේ ගෙදර බලන්න හොඳටම සිග්නල් තියෙන ස්ථානය කොයිද කියලා. පැහැදිලිනේ? අනිත් එක තමයි ඔයාලා තෝරා ගන්න මේ වෙලාවේ ඔයාලගේ ප්‍රදේශයේ හොඳටම සිග්නල් පවර් එකක් තියෙන සිම් එකක්. පැහැදිලිනේ? අන්න ඒහා තමයි අපිට දැන් සම්බන්ධ වෙන්න තියෙන්නේ. නැත්නම් ඔයාලට අසාධාරණයක්. ඔයාලට හොඳේ. පැහැදිලිද? මට ප්‍රශ්නයක් කරනවා නම් මම ටක් ගාලා මෙතනින් බලනවා. මම මෙතනින් බලනවා අපේ ඒරියා එකේ මොකක් කර අපේ මොකක් කර ප්‍රශ්නයක් නැහැ අපි බලනවා. හරිද? right. සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා, ලෙඩ් නයිට්‍රේට් තියෙනවා, K2 ක්ලාස් 2 තියෙනවා, ජලන නලය තියෙනවා, නූලක් තියෙනවා, ග්‍රීස් තියෙනවා, කිර ලැබේ තියෙනවා. ඊට පස්සේ මෙතන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය තියෙනවා, මේ කිර ලැබේ තියෙනවා, මේ තියෙනවා ලෙඩ් නයිට්‍රේට් ද්‍රාවණය. හරි. එහෙනම් ලියමුනේ. ලියන්න තරුවක් දාලා. හොඳට පැහැදිලි කෙනෙක් මේකේ ෆොටෝ එක ස්ක්‍රීන් ෆොටෝ එකක් දාලා මට එවන්න මම ඊට පස්සේ මේක දාන්නම් ගෲප් එකට. හරි. අන්න ගැවුවනේ. ගැවුවනේ? හා. සර් පැහැදිලි නෑ සර්. හරි මුදේ පැහැදිලි නැති එක්කෙනාට මේක මම එවන්නම්. ස්ක්‍රීන් ෆොටෝ එකක් දාලා එවන්නම්. අර උඩ එක ලියන්නේ උඩ එක ලියන්න එපා දැන් මේක අවසානට ලියන්න ඕන. හරි. ලියන්න තරුවක් දාලා. මෙම ප්‍රතික්‍රියාව සිදු කිරීමට පෙර ඇටෝමේ ස්කන්ධය
කිරා ගන්න. ඇටෝමේ ස්කන්ධය කිරා ගන්න. මෙම ප්‍රතික්‍රියාව සිදු කිරීමට පෙර ඇටෝමේ ස්කන්ධය කිරා ගන්න. ඇටෝමේ ස්කන්ධය කිරා ගන්න. කිරා ගන්න. ඇටෝමේ ස්කන්ධය කිරා ගන්න. ඉන්පසු සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය lead nitrate සමග ප්‍රතික්‍රියා වීමට සර් මුලින් ඉඳන් කියලා අපි කට් වුණා සර්. අර මුලින් ඉඳලා අනිත් දරුවෝ ලියන්න එපා ලියපු නැති කෙනෙක් ඉන්නවා ලියන්න. මෙම් ප්‍රතික්‍රියාව සිදුවීමට පෙර ඇටෝමේ ස්කන්ධය කිරා ගන්න. ඉන්පසු සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය lead nitrate sodium chloride ද්‍රාවණය lead nitrate ද්‍රාවණය සමග මිශ්‍ර වීමට මුලේ ඉඳන් කියනවායි මම පුතේ තියාගන්න ඉඳ තියාගන්න මං කියන්නම් පස්සේදී හොඳේ මිශ්‍ර වීමට ප්‍රතික්‍රියා කිරීමට සර් කිව්ව ප්‍රතික්‍රියා කිරීම ප්‍රතික්‍රියා වීමට මයික් ඔෆ් කරන්න ඔක්කොම මුලින් ඉඳලා මෙම ප්‍රතික්‍රියාව සිදු කිරීමට පෙර ඇටෝමේ ස්කන්ධය කිරා ගන්න. හරිනේ. ඉන්පසු සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය lead nitrate ද්‍රාවණය සමග lead nitrate ද්‍රාවණය සමග මිශ්‍ර වීමට සලස්වන්න මිශ්‍ර වීමට සලස්වන්න
නිෂ්ඨ වීමට සලස්වන්න. ඊළඟ තරු ලකුණ ඔව් නිෂ්ඨ වීමට සලස්වන්න ඊළඟ තරු ලකුණ එහිදී සුදු පැහැති අවක්ෂේපයක් සෑදෙන බව සුදු පැහැති අවක්ෂේපයක් සෑදෙන බව නිරීක්ෂණය වේ ඊළඟ තරු ලකුණු ඵල සෑදීමෙන් පසු මොකද්ද? ඵලද? ඵලද? ඔව් ඵල කියන්නේ ඵල සෑදීමෙන් පසු ඔව් එතෙන්ටමද සර්? ඊළඟ තරු ලකුණ එතෙන්ටම ලියුවත් කමන්නේ ඊළඟ තරු ලකුණ ඵල සෑදීමෙන් පසු නැවත සයුර මයික් එක ඔෆ් කරන්න. ඵල සෑදීමෙන් පසු නැවත ඇටවුම කිරා ගන්න මොකද්ද සර්? සෑදීමෙන් පසු නැවත ඇටයුම කිරා ගන්න. අනේ කිරා ගන්නද සර්? හරි සර්. කිරා ගන්නද සර්? නැවත ඇටයුම අන්තිම වචනේ කිරා ගන්නද සර්? ඊළඟ තරු ලකුණ එහිදී පෙනී යන්නේ ප්‍රතික්‍රියාව සිදුවීමට පෙර නෑ සර්. එහිදී පෙනී යන්නේ ප්‍රතික්‍රියාව සිදුවීමට පෙර ස්කන්ධය හා ප්‍රතික්‍රියාවෙන් පසු ස්කන්ධය ප්‍රතික්‍රියාවෙන් පසු ස්කන්ධය
ස්කන්ධය සමාන වන බවයි ස්කන්ධය සමාන වන බවයි හරිනේ right අන්නමයි පුතාලට දැන් තේරිලා තියෙනවා හොඳට සම්මුත පද්ධතියක් තුළ ප්‍රතික්‍රියකවල ස්කන්ධයයි ඒකෙන් හදන පළවල ස්කන්ධයයි වෙනස් වෙන්නේ නැහැ කියන එක. හරිනේ? වෙනස් වෙන්නේ නැහැ කියන එක. මලවිල සිග්නල් අඩුයිද? ඔයාට ඇහෙනව අඩුයිද? මන් දන්නේ මලවිල නනේ. ඇඩියනවා නම ගාගෙන තමයි දත්තරනේ. ඔව් සර්. මලවිල කියලා තියෙනවා මම බැලුවා මේ. ඔව් සර්. හරි. හරි right. හරිනේ? හරි. ඊළඟට ආමු. හරි. ඔන්න ඔය පුතේ ඔන්න ඔය කියන ප්‍රතික්‍රියකවල ස්කන්ධයයි පළවල ස්කන්ධයයි සමානයි කියලා ලස්සන විද්‍යාඥයෙක් හොයාගන්නවා. පැහැදිලිනේ? ඒ හොයාගන්න විද්‍යාඥය හොයාගත්තේ නියමයට තමයි අපි කිව්වේ ස්කන්ධ සංස්ථතික නියමය කියලා. මයි පුතාලේ නම් මාතෘකාව ලියා ගන්න ස්කන්ධ නියමය. ස්කන්ධ සංස්ථතික නියමය. මොකද්ද සර්? මාතෘකාව ස්කන්ධ සංස්ථතික නියමය. ස්කන්ධ සංස්ථතික නියමය. හරි right ආන මේ මගේ නම්බරේ chat එකේ chat එකට දාලා තිබුණේ නම්බරේ සම්බන්ධ වෙන 071 0.3යි 11යි 0.27 71යි 0.3යි 11යි 0.27 මේ WhatsApp නම්බරේට ඔයාගේ නමයි වසරයි මැසේජ් එකක් දාන්න ගෲප් එකට ඇඩ් කරાવી. හරිද? හරි. ස්කන්ධ සංස්කෘතික නියමය. ලස්සනයි මේ විද්‍යාඥයා. මේ දවස්වල උලඟ වැඩිනේ. ඔයාලටත් එහෙමද? දෙපැත්ත අරන් යනවා වගේ. මාර උලඟක් එන්නේ. ඔයාලා පැත්තට තේරෙයි කියලා මම හිතනවා. එතකොට ඔව් සිග්නල් පොඩි ප්‍රශ්නෙකුත් එනවා. ඒකත් හරි. පැහැදිලිනේ? right. එතකොට මයි පුතේ අන්න ඔය ස්කන්ධ සංස්කෘතික නියමය හොයාගත්තේ ලස්සන විද්‍යාඥයෙක්. එයා හරි ලස්සනයි. ඇන්ටනි ලැවෝසිය. ඇන්ටනි ලැවෝසිය. මොන සියර්ද? ලැවෝසිය. ලැවෝසිය. ඔව් ඇන්ටනි ලැවෝසිය. ඇන්ටනි ලැවෝසිය. සර් පොඩ්ඩක් පාඩම හිමීට කරන්න. මොකද? සර් පොඩ්ඩක් පාඩම හිමීට කරන්න හරියට ඇහෙන්නෙත් නැහැ කැඩි කැඩි ඇහෙන්නේ පේන්නෙත් නැහැ බොඳ ඇහෙන්නේ සර්. හරිදනේ. පැට්ටෝ මයි පුතේ රෙකෝඩ් එක දාන්නම් හොඳේ. ඔයාලට රෙකෝඩ් එක දාන්න. ඔව් වීඩියෝ එක දාන්නම් හොඳේ. වීඩියෝ එක දාන්නම්. ආයෙ බලන්න කැඩි කැඩි ඇහිච්ච දරුවන්ට බලන්න වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. හොඳේ. හරි. මයි පුතේ අන්න හොයාගත්ත විද්‍යාඥයා කවුද? ඇන්ටනි ලැවෝසිය. ඇන්ටනි ලැවෝසිය මතක් කරගන්න. පැහැදිලිනේ? ඇන්ටි කෙනෙක්ට කතා කරනකොට හිතා ගන්න
ඇන්ටි කියනකොට ඇන්ටනි අන්න ඉස්සරහට දාගන්න ලැවෝසියර්. එයා පැත්තේ ගෙදර ඇන්ටිට කතා කරනකොට ඇන්ටි කියන්න එපා ඇන්ටනි. ලැවෝසියර් දේවි කනාරා පාරටාංගා. නේද? කමන්නේ ඒ මාරි අපි එයාගේ නම මතක තියාගන්න ඕනේ. අන කවුද? ඇන්ටනි ලැවෝසියර්. මොකද්ද හොයාගත්තේ? ස්කන්ධ සංස්ථතික නියමය. එයා තමයි කිව්වේ. අන්නමයි පුතේ යම් සම්නුත පද්ධතියක සිදුවන ප්‍රතික්‍රියාවක අනේ යම් සම්නුත පද්ධතියක සිදුවන ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක ස්කන්ධයයි ඒකෙන් සාධන පළවල ස්කන්ධයයි කිසිදු වෙනසක් වෙන්නේ නැහැ කියලා එයා අන්න ඉදිරිපත් කරා. හරි නේද? right. එහෙනම් ලියමු. ස්කන්ධ සංස්ථිතික නියමයෙන් කියවෙන්නේ ස්කන්ධ සංස්ථිතික නියමයෙන් කියවෙන්නේ ස්කන්ධ සංස්ථිතික නියමයෙන් කියවෙන්නේ ස්කන්ධ සංස්ථිතික නියමයෙන් කියවෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවලදී ප්‍රතික්‍රියකවල ස්කන්ධය හා සාපෝටිය මුලින් ඉඳලා කියන්නකෝ. මේ මගේ උගුරනක් නැති වෙනවා මං දන්න. දැන් මම කිව්වා. ස්කන්ධ සංස්ථිතික නියමයෙන් කියවෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවලදී ප්‍රතික්‍රියකවල ස්කන්ධය හා in sadhana පළවල ස්කන්ධය වරහන් තුල දාගන්න පැටියෝ සමස්ත ස්කන්ධය වරහන් තුල දාගන්න සමස්ත ස්කන්ධය වෙනස් නොවන බවයි ඊළඟ තරු ලකුණ මෙම ස්කන්ධ සංස්ථිතික නියමය ඉදිරිපත් කරන ලද්දේ මෙම ස්කන්ධ සංස්ථිතික නියමය ඉදිරිපත් කරන ලද්දේ කවුද පුතේ? ඇන්ටනි ලැවෝසියර්.
ඔව්. එහා පැත්තේ ගෙදර ඇන්ටි මතක් කරගන්න. ඇන්ටනි ලැවෝසියර්. ඇන්ටනි ලැවෝසියර් විසිනේ. ඇන්ටනි ලැවෝසියර් විසිනේ. ඇන්ටනි ලැවෝසියර් විසිනේ. හරිනේ? හරි. right. ඔන්න පැටියෝ ස්කන්ධ සංස්කෘතික නියමයේ අහවරයි. හරිනේ? හරි. දැන් අපිට තියෙන්නේ දහනය ගැන කතා කරන්න. උච්චන හදන්න. තේරුණානේ? උච්චන තමයි හදන්න. ලියා ගන්න මාතෘකාව දහනය. මයි පොතේ ඔයාලා අපි දන්නවා කට් වෙනවා පමණක් ළමයි ඉන්නවා කට් වෙනනේ එහෙම ඉන්නවා. පැටියෝ මෙහෙමයි අපි ඉස්සරහට මෙහෙමයි කරන්නේ. ලබන සතියේ ඉඳලා රෙකෝඩ් එක හදනවා. රෙකෝඩ් එක හදලා අපි channel එකට දැම්මා දවසයි තියන්නේ අයින් කරනවා. හොඳේ? පැහැදිලිනේ? YouTube channel එකට දානවනේ රෙකෝඩ් එකක් හදලා අපි ඒක දවසක් වගේ තියලා අයින් කරනවා. ඒක නිසා මම කියන්නම් දාන දවස කවද්ද? දැන් අපි හිතමු අද පාඩම නම් හෙට දවස් ඇතුළත අයින් කරනවා. මොකද පාඩම් ඊට පස්සේ අපි හැමදාම දාලා පාඩම් ගොඩ ගෑනෝනේ පැටියෝ. ඒ නිසා channel එකක් පිරම වෙනෝනේ. ඒ නිසා අපි දාන පාඩම අයින් කළා දානවා. හොඳේ? ඒක නිසා ඔයාලට අවස්ථාව තියෙන්නේ දැන් මම දන්නවා අද පන්තියට එනෝ කට් වෙනෝ සිග්නල් ප්‍රශ්න තියෙන අපේ පුංචි බටවුන් ඉන්නවා. ඒකයි නා එයාලට අසාධාරණයක්. ඒක ඉතින් අපිට මට කරන්න දෙයක් නැහැ නේ මගේ රත්තරනේ නේ. මට කරන්න දෙයක් නැහැ නේ පැටෝ. මට කරන්න පුළුවන් දේ තමයි අර විදිහට රෙකෝඩ් එක සම්පූර්ණ පාඩමේ දාලා දෙන්න. ඒ ඕන කෙනා කියන්න ඕන. හොඳේ? ඕන කෙනා මෙසේජ් එක දාන්න ඕනේ. එයාට තමයි රෙකෝඩ් එක දාන්න, වීඩියෝ එක දාන්න එයාට. හරිනේ? එයා දවසක් ඇතුළත බලන්න ඕන. බලලා අපි මෙන් ඩිලීට් කරා නැත්තම් බලන්න වෙන්නේ නැහැ. පැහැදිලිනේ? හරි. ඒ විදිහට අපි ලබන සතියේ ඉඳලා වැඩ පිළිවෙල හදනවා. අද පාඩම දානවා. හෙට. හරිනේ? right. හරි. එහෙනම් අපි යන් 10 පුච්චන්නේ. හරි. ලියන්න මාතෘකාව 10. 10ට යන්න කලින් මට ගිය සතියේ මම ඔයාලගෙන් චූටි සමාවෙන්නීමක් සිදු කරනවා. මම සමාවෙන්න කියලා කියන්නේ මම පුතේ මගෙන් මොනවා හරි දෙයක් අතපසු වුණොත් තමයි මම සමාවෙන්නේ. හරිනේ? මගෙන් චූටි දෙයක් අතපසු වුණා ඔයාලට. මොකද්ද කියන්න බලන්න පුළුවන්? ටෙස්ට් එක. ඔන්ලයින් ටෙස්ට් එක. ඔව්. ඔන්ලයින් ටෙස්ට් එක මට ඔයාලට දෙන්න වෙලා මදි වුණා. ඒ කියන්නේ මම ඉරස් මේ දවස් 7 මුදේ පොඩ්ඩක් කාර්යබහුල වුණා. ගොඩාක් කාර්යබහුල වුණා. ඒක නිසා අර ටයිම් එකත් එක්ක මෙතන අපේ අයිති මේ වැඩගෙන අයියා එයාට ගැඩුවක් වෙලා පොඩි දවස් 4ක් විතර ඉන්න බැරිලා මේ ප්‍රශ්නයි ගොඩාක් නිසා තමයි මේ වුනේ. හරිද? හරි. මේ සතියේ සුවර් සඳුදා හෝ නෙමෙයි අනිද්ද වෙද්දි සුවර් වල ලස්සන පේපර් එකකුත් තේවි ගෲප් එකට. ඔයාලට ඒවි. ප්‍රශ්න ගොඩක පේපර් එකක්. ඒක කරන්න ඕන පුළුවන් නම් PDF එක print out එකක් ගන්න පුළුවන් කට්ටිය. print out එකක් අරගෙන ටික ලස්සනට හදාගන්න ෆයිල් එකක් දාගන්න. කොරවලද කරන්නේ? පාඩම් වලින්ද ටියුට් එක නම් පැටි ඔයාලට ගෙදරදී කරන්න තියෙන මයි පුතේ. ඒක ප්‍රශ්න ටික කරන්නනේ. ඔන්ලයින් ටෙස්ට් එක සම්පූර්ණ දෙනවා. සම්පූර්ණ දුන්නම හොඳයි නේ. හැමදාම මුල් පොතම බලනවනේ. ඒක හොඳයි නේ. ඒ කියන්නේ දැනට උගන්වන පාඩම් ඔක්කොගෙම දෙනවා. එතකොට ඔයාලා හැමදාම රිවයින් කර පොත ටික දැන් බලනවනේ පැටියෝ. ඒක නිසා සම්පූර්ණ දැන් ඔයාලා හිතා ගන්නකො දැනට මේ පොතම කරුණ ඉවරයි වගේනේ. තාටුට්ටනේ අවසාන ටුට්ටනේ ඉන්නේ. මේ පොතෙන් දුන්න කියලා හිතා ගන්න. හරි නේද? එතකොට අපි සාර්ථකයි. ඔන්ලයින් ටෙස්ට් සාර්ථකයි මොකද මාස 6යි මාස මුලනේ පොත ඉවරයි. දෙවෙනි පොතේ තා පාඩම් එතකොට අපිට තියෙන අපිට තා පාඩම් 6යි තියෙන්නේ. අවුරුද්දේ ආගිකට වඩා පාඩම් ටික කරලා ඉවරයි. තා පාඩම් තියෙන්නේ 6යි සිලබස් එක ඉවරයි. හැබැයි මම පුතේ කරලා මිටු ටිකක් නේ. හරි. 10 සර් ඔන්ලයින් ටෙස්ට් එක කියන්නේ කවදද? සර් බදාදා බ්‍රහස්පතින්දා යන දිනයන් දෙකෙන් එකකදී ලැබෙයි. කියන්න පුතේ. සර් ගිය සතියේ පැක් අඩුවෙන් කළා මේ සතියේ පැක් වැඩියෙන් කරනවා කියවනේ සර්. ඔව්. අද කරනවා. අද ඒක අපි මෙහෙමයි. ලබන සතියේ විනාඩි 30ක් දානවා. ලබන සතියේ ඔයාලා පැයකට වැඩා කරනවා. මම ඔයාලා දැන් ඔයාලා රිප්ලයි එක කරනවානේ ටෙස්ට් එකක් දැන් ඔය 10ට පටන් අවුල තියෙන පුතේ දාලා මම කීප දෙනෙක් ඉන්නවා යාර පන්ති වැඩලා තියෙනවා කියලා මට පෞද්ගලිකවම කිව්වා. නේ?
ලබන සතිය වල දැන් මම මේ සතිය වල මොනවාද ටෙස්ට් එකක්. ඒ ටෙස්ට් එක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න ඊළඟ දවසේ උදේ 6ට දානවා පන්තිය. හොඳයි. ඊළඟ සතියේ උදේ 6ට මම ඒ දාන දවසේ කියන්නම් මේ නේ විදිහට. උදේ 6ට නෑ කාඩෝ ඒ හයට නම් බෑ ක්ලාස් තියනවා සර්. ක්ලාස් එක තියෙනවා සර්. කවදද සර් තියෙන්නේ? සෙනසුරාදා විතරයි සර්. දවස් 5 සෙනසුරාදාට නෑනේ. විතරයි සර්. කවදයි? නෑ සර් සෙනසුරාදාට විතරයි. හරි සතිය දවසක දාන්න. සර් මට තියෙනවා. සර් සතියේ දවස් 5 තියෙනවා. උදේ 6ට ඔව් සර්. සර් මට බදාදා වෙලා ක්ලාස් එකක් දාන්න බෑද? ඔව් සර්. ඇයිද බැරි? සර් රෑ වෙලා ක්ලාස් එකක් දාන්න බෑද? සර් බදාදා සර් රෑ වෙලා ක්ලාස් එකක් දාන්න බෑද? රෑ 8:10 හොඳයිනේ. 8:10 හොඳයි සර්. හොඳයිනේ. පන්ති නෑනේ කාඩුවත් ඒකයි. හොඳයි සර්. නෑ සර් සර්. කවදද සර්? මං කියන්නම් පෙරට කවුද කියලා. සර් අක්කඩ පන්ති. හරි. මට 8:10 පන්තිය වෙන්න ටයිම් එක. මේ සතිය නෙවෙයි ඊළඟ සතියේදීදා. ඒක තමයි හරියට කියන්නේ. 8:10 පන්ති තියෙන ළමයෙක් ඉන්නවා නම් මට ඒ දරුවා තියෙන දරුවෙක්. 8 ඉඳලා රෑ 10 වෙනකම් පන්ති තියෙන දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා මට මැසේජ් එකක් දාන්න ඕන මෙන්න මෙදාට සර් මට 8 සිට 10 දක්වා පන්තිය තියෙනවා. හරිනේ? මම බලන්නම් ඒකට කවද්ද පන්ති නැත්තේ කියලා. අපි කතා. මොකද මට 8:10 තියෙන්නේ සෙනසුරාදාටයි සිකුරාදාටයි. සිකුරාදා කරන්න බෑ මට සෙනසුරාදා කරන්න බෑ අද කරන්න බෑ. ওই දවස් තුන විතරයි මට ගැටලුවක් තියෙන්නේ. අනිත් දවස් වල 8:10 කරන්න පුළුවන්. ටයිම් තියෙනවා. හරිනේ? සර් එහෙනම් රෑ 12 10 ඉඳන් 12 වෙනකම් කවුද මේ? මලවිල. මලවිල කැපකිරීමක් කියන දරු වෙන්නේ හරියට කරලා දෙන්නම්මයි පුතේ අපි රෑ 11 වසරේ පන්ති වෙනකොට රෑ 12ක් වෙනවා. 11 මාරක් පව් වෙනවා 12ක් වෙනවා. අපි ඒක නිසා ඉස්සරහට කරමු ලස්සන වැඩක්. හොඳේ? හරි. යම් පුතේ අපි නැත්තම් මාතෘකාව කතා කරන්න වෙන්නේ නැහැ පැටියෝ. ලියන්න මාතෘකාව දාහනය කියන්නේ පිලිස්සනවා පිච්චෙනවානේ. ඔයාලගේ ගෝරක් ගැව්වම මොකක් වෙනවද? ඒ ද්‍රව්‍ය පිච්චිලා යනවා. එතකොට දාහනය වෙන්න නම් මට පුතේ අවශ්‍යයි සාධක තුනක්. ඔය සාධක නැතුව දාහනය වෙන්නේ නැහැ. පැහැදිලිනේ? එතකොට අපිට දානයක් වෙන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය ප්‍රධාන සාධක තුනක් තියෙනවා. එක්කෙනෙක් තමයි දාහනය වෙන්න ද්‍රව්‍යයක් ඕන. එයාට කියනවා ග්‍රාහ්‍ය ද්‍රව්‍ය. ඊළඟට මයි පුතේ දහන පෝෂකයක් තියෙනවා. උත්ප්‍රේරකයක් වගේ. ඔයාලා දුවද්දී අන්න වේගයෙන් දුවන ග්ලූකෝස් තමයි. නැත්නම් දහන උත්තේජකයක් භාවිතා කරනවා. අන්න දහනය වෙන්න මේක තිබ්බට වැඩක් නැහැ. පෝෂක වායුව ඕන. දහනය කරන වායුව. මොන වායුවද? පුළුවන් නම් ඔක්සිජන්. ඔක්සිජන්. කාබන් ඩයොක්සයිඩ් ඒ අමුතුරනේ මොකක්ද තමයි? ගින්න නිවනවා. ඇයි අපි ගිනි පුරේ යන පුක් දාලා පිඹින්නේ? පිඹිනකොට අපේ කටින් එන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ්. අන්න එතකොට ගිනි පුර නිවෙනවා. පැහැදිලිනේ? අපේ කටින් ඔක්සිජන් එනවා මොකක් වේද? දැන් ගිනි පුර ගහපු වෙලාවට දැන් කාබන් ඩයොක්සයිඩ් ආපු නිසානේ ගින්න නිවුනේ. දැන් මගේ කටින් ඔක්සිජන් එනවාත් මොකක් වේද? පොස්ට් ගාන පැට්‍ර ගාපු වගේ මගේ කියන මේ මූණත් එක්කම පිච්චිලා යනවා. පැහැදිලිනේ? අන්න එනම් දාහනය වෙන වායුව දාහනය සඳහා අවශ්‍ය ප්‍රධාන වායුව තමයි කවුද? ඔක්සිජන්. එනමයි පුතේ ඔක්සිජන්. දහන පෝෂක වායුව. ඊළඟට දහන පෝෂක වායුව තිබ්බත් වැඩක් නැහැ. ඕනෑම ද්‍රව්‍යයක් ගිනි ගන්න තරත් වෙන්න දහනය වෙන්න අවශ්‍ය උෂ්ණත්වයක් තියෙනවා. ඒ උෂ්ණත්වයට රත් වුණාට පස්සේ තමයි දහනය වෙන්නේ. උදාහරණයක් විදිහට මේව ගන්න පුළුවන්.
ජලයමයි පුතේ වාෂ්ප වෙන්නේ ඒ වාෂ්ප වෙන යාගේ උෂ්ණතාවය ආවම ජලයේ වාෂ්ප උෂ්ණතාවය කීයේ කීයේ උෂ්ණතාවය celsius අංශක 100 very good celsius අංශක 100යි පැහැදිලිනේ celsius අංශක 100යි අන්න ඒ උෂ්ණත්වයේදී ජලය ටික වාෂ්ප වෙන්නේ නැතුව වාෂ්ප වෙන්නේ නැහැනේ පැටියෝ ඒ වගේ තමයි අන්නමයි පුතේ ඕනෑම ද්‍රව්‍යයක් මොකක් වෙන්නද දහණය වෙන්න අවශ්‍ය උෂ්ණත්වයක් තියෙනවා ඒ උෂ්ණත්වයට අපි කියනවා ජලන උෂ්ණත්වය හරිනේ එහෙනම් මතක තියාගන්නමයි පුතේ මෙතනම දහණය වීම සඳහා අවශ්‍යයි ප්‍රධාන සාධක තුනක් එකක් තමයි ග්‍රාහ්‍ය ද්‍රව්‍ය අනිත් එක්කෙනා දහන පෝෂක වායුව මොකක්ද දහන පෝෂක වායුව කියන්නමයි පුතේ ඔයාලා oxygen උෂ්ණත්වය නියතගයක් නෑ ද්‍රව්‍යෙන් ද්‍රව්‍යයට මොකක් වෙනවද වෙනස් වෙනවා පැහැදිලිනේ හරි එහෙනම් ලියන්න කරුවක් දාලා පුතේ මට වාක්‍ය උදේ පැහැදිලි නැහැ පැට්ටෝ chat එකට දාන්නකො මැසේජ් එකක් හරි ලියන්න ඕනෑම ද්‍රව්‍යයක් යම් උෂ්ණත්ව අගයකදී ඕනෑම ද්‍රව්‍යයක් යම් උෂ්ණත්ව අගයකදී ඕනෑම ද්‍රව්‍යයක් යම් උෂ්ණත්වයකදී උෂ්ණත්ව අගයකදී ඕනෑම ද්‍රව්‍යයක් සර් අර තුන උෂ්ණත්ව අගයකදී සර් අර උඩ තුන කියවන්නකෝ ඕනෑම ද්‍රව්‍යයක් මට තප්පරයක් දෙන්නමයි පුතේ තප්පරයක් හදිස්සි කෝල්ලයක් ආපු නිසා මම කියේ නැත්තම් මම කෝල් ආන්සර් කරන්නේ නැහැ. හොඳේ? පන්ති කරලාට කෝල් කොහොමවත් ආන්සර් කරනව අඩුයි. හදිස්සිම එකක් ආවොත් තමයි මම එහෙම යන්නේ. හරි. right. කියන්න අපි කොයි හරි නැත්නම් පැටියෝ? ඕනෑම ද්‍රව්‍යයක් යම් උෂ්ණත්ව අගයකදී ඕනෑම ද්‍රව්‍යයක් යම් උෂ්ණත්ව අගයකදී දහණය වීම සිදුවේ. ඕනෑම ද්‍රව්‍යයක් යම් උෂ්ණත්ව අගයකදී දහණය වීම සිදුවේ. හරි. මම ඔබේ ලස්සන දෙයක් අහනවා. පාඩම කරද්දී අපි පරිසරයත් එක්ක ගැටෙලා පොඩ්ඩක් ලස්සනට යන්න බෑ නේ පුතේ නැත්තම් වැඩක් නෑ නේ. අච්චුපතේ තියෙන විතරක් ඔය කියාගෙන යනෝනේ. මේක නැත්තම් ප්‍රෙසන්ටේෂන් එකක් දාගෙන ඔය කරගෙන යනවා. ඒක තේරුම් ගන්න නැති වැඩ. ලස්සනට කියන්න ඕන. පැහැදිලි නේ පැටියෝ? හරි. එතකොට දාහනය කරනකොට දක්නට ලැබෙන ලස්සන නිරීක්ෂණ දෙකක්. ඕනෑම ද්‍රව්‍යයක් දාහනයේදී ලස්සන නිරීක්ෂණ දෙකක් ඇති වෙනවා. මොකද ඒ නිරීක්ෂණ දෙක? අලු ඉතුරු වෙනවා
මොකද වායුවක් ආලෝකයක් ආලෝකයක් ලැබෙනවා අන්න තව තාපයක් ලැබෙනවා ඕනේ වායුවකුත් හරි ප්‍රධාන වෙන්නේ ආලෝකයයි තාපයයි ආලෝකය හැට පේනවා තාපය අපේ සමට දැනෙනවා අන්න නිරීක්ෂණය වෙන දේ පැහැදිලිනේ එහෙනම් මතක තියාගන්නමයි පුතේ අන්න ද්‍රව්‍ය දහනයේදී දක්නට ලැබෙන ප්‍රධාන නිරීක්ෂණ දෙකක් තියෙනවා තාපය හා ආලෝකය ලියන් තරුවක් දාලා දහනයේදී සිදුවන ප්‍රධාන ලක්ෂණ ලෙස දහනයේදී සිදුවන ප්‍රධාන ලක්ෂණ ලෙස අංක 1 ප්‍රධාන ලක්ෂණ ලෙස අංක 1 ආලෝක ශක්තිය ලබා දීම අංක 2 තාප ශක්තිය ලබා දීම හරි පොතේ right හරි right ආන දැන් ඔබ ලබන සතිය මම පණිවිඩය කියන්න ඕන මෙන්න මේ පණිවිඩය හොඳට ආගන්න හොඳේ ලබන සතියේ පන්තියට පැමිණෙනකොට ඔයාලගේ පාස්පෝර්ට් අංකයක් දුන්නොත් ගොඩාක් තමයි දැන් පාස්පෝර්ට් අංක අරගෙන තියෙන්නේ හොඳේ අරගෙන තියනවා තව ගොඩකට මට ළමයි 15කට විතර මට 15කටත් වැඩි එක පන්තියක එහෙමම 15ක් විතර දෙන්න බැරි වුණා 20ක් 25ක් විතර ඉන්න 20ක් විතර ඉන්න මට දෙන්න බැරි වුණා අංක හොඳේ උදා ගියපු දරුවෝ එයාලා ඔක්කොටම ඒකානිත්‍ය වෙනකොට පාස්පෝර්ට් අංක ටික මම එවනවා තාම උදා ගියපු නැති දරුවෝ ඉන්නවනම් අපේ පන්තියට සම්බන්ධ වෙලා එන්න මයි පුතාලා පාස්පෝර්ට් අංකය ගන්න මොකද ලබන සතියේ ඉඳලා ආයතනයෙන් පාස්පෝර්ට් අංකේ බලලා තමයි ඔයාලා කියන්නේ පාස්පෝර්ට් අංකෙට තමයි ඔයාලා මීටින් එකට ජොයින් කරගන්නේ පැහැදිලි නේ එතකොට ඔයාලගේ Zoom එකේ ඔයාලගේ නම ගහන් ඉන්නේ අර එක එක ලස්සන නම් ගහන් ඉන්නවනේ ඊයේත් මගේ පන්තියට ආව ලස්සන නමක් ගහගෙන පඹයයි කියලා ඉතින් මම ඉතින් යාර ලස්සනටම කතා කරලා දීලා යවුවා නේ පඹයයි කියන්නේ පඹෙක් වගේ නිසා නෝ පඹයයි කියලා ගහන් ඉන්නේ නේ නමක් නෑනේ යාට. යා පඹේ නිසා තමයි පඹේ කියලා ගන්න ඉන්නේ. ඒ වගේ අර වැඩ නැති නම් ගන්න නැතුව වාගේ අංකය තියෙනවනේ. අංක 6ක් තියෙනවා අංකයට. අපි හිතමු 1යි 9යි 7යි 3යි 2යි 1 කියලා. මෙන්න මේ අංකය මේ අංක 6 අංකේ ගහලා පුතාගේ නම ඊට පස්සේ පිටිපස්සේ කමානම් කමාන. හරිනේ සුනිල්ලා සුනිල්. හරිනේද? ඔව්. කලනා කලන. හරිනේ? හරි. එතකොට මේ අංකය පිටිපස්සෙන් ගහලා ඉවර වෙලා මොකද කරන්න ඕන? අන්න ජොයින් මීටින් එකට ජොයින් වෙන්න පුළුවන්. පැහැදිලි නේ? බයි. පැහැදිලි පුතේ? කුමන හෝ ප්‍රශ්නයක් හරි. ඔව් සර්. මයි පුතේ ආන්න බැටියෝ කුමන හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් මුදල් සම්බන්ධව හරි ඔයාලට වෙන මොනවා හරි ප්‍රශ්නයක් අම්මා තාත්තට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ අම්මා හෝ තාත්තා මට කතා කළ යුතුයි.
ඊට පස්සේ මම කරන්න පුළුවන් දේ කරලා දෙනවා. හරිනේ? ප්‍රශ්නයක් තියෙන කට්ටිය. හරි. මයි පුතේ එහෙනම් හෙට ටියුට් එක දෙනවා. හෙට ටියුට් එක හම්බෙනවා. හෙට නෙවෙයි සෝරි. හෙට හෝ අනිත් වෙලේ ටියුට් එක එනවා. ඒ කියන්නේ මේ පාඩමේ ඉස්සෙල්ලා අපිට ආරා විද්‍යුතිය පාඩමේ ටියුට් එකක් දැම්මා. දැන් නේද ටියුට් එක? ආරා විද්‍යුතිය බලන්න පුතේ ගෲප් එකේ ටියුට් එකක් දාන්න නැද්ද කියලා ආරා විද්‍යුතිය පාඩමේ නෑ කියන්නේ. නෑ සර් දාලා තිබ්බේ නෑ සර් දාලා තිබ්බේ නෑ සර් පොඩ්ඩයි ඉන්න. පප්පලයක් දෙන්න. මම දාන්න නැහැ. මේ දැන් ඔන්න මම එනවා. හොඳ ලස්සන ටියුට් එක දාලා විද්‍යුතේ පාඩමේ. මම මේක ටයිප් කරලා මේ හදලත් ගොඩක් දවස් දෙකක් විතර වෙනවා. මට ඒක අමතක වුණා නේ නම් දාන්න. ඔන්න පැත්ත දැන් එවනවා. හොඳේ. දැන් එනනම් එවනවා. ඒක කරන්න ඕන සියලුම දෙනා. ඔන්න ගෲප් එකට දානවා. හරි නේද? එතකොට ඒක ටික අනිවාර්යෙන් කරන්න. මොකද මයි පුතේ කියන්න ප්‍රශ්නයක් තියෙන අහන්න බැරියෝ. දැන් කරන්න ඕනද දැන් නෙවෙයි උත්තරනේ. දැන් නෙවෙයි ඊළඟ දවසේ සම්බන්ධ වෙන්න කලින් ඔය කරන්න ඕන. ඔන්න දැම්මා. හරි නේද? පිටු 6ක් තියෙනවා. පුළුවන් නම් print out ගන්නත් පුළුවන්. print out කරන් කරනවා නම් එක් කරගන්න ගැටලුවක් නැහැ. නැත්තම් ප්‍රශ්න ටික ලියලා වෙනම කරන්නත් පුළුවන්. හරි නේද? ඔන්න ටූට් එක දැම්මා. right. එහෙනම් මම පන්ති නවත්තනවා. ඊටු ටික ලබන සතියේ පොත ඉවර කරන්න පුළුවන්. අපිට ලබන සතියේ මේ පාඩම ඔන්ලයින් ටෙස්ට් එකට සම්බන්ධ වෙන්න. ඕකේ යන්න ප්‍රශ්නයක් තියෙනවා. කොහෙටද සල්ලි වදින්නේ මයි පුතා අලුතෙන්ද සම්බන්ධ වෙන්නේ පැට්ටෝ? ගෲප් එකේ ඉන්නවද? රාජාංගනේ ගෲප් එකේ ඉන්නවද? ඔව් ඔව් සර් ඔයාලා account number එකක් කියලා ඇති group එකට බෙන්න ඕන විදිය ආයිත් මම සමුදට දාවන්නම්. සමුදට දාන්නම්. හරිනේ? එතකොට සිකුරාදට කලින් ඔව් සර් ටියුට් එකේ පිළිතුරු ලියලා වෙලා සර්ට දාන්න ඕනද ඕනේ නැහැ පැට්ටෝ දාන්නත් කමක් නැහැ. කොහොමත් මම සාකච්ඡා කරනවා ෂූට් එක සම්පූර්ණයෙන්ම. ධාරා විද්‍යුතයේ පාඩම ටුට්ටක් වඩා අමාරුයි කියන පාඩමන්නේ 11 වසරකට තියෙනවා ධාරා විද්‍යුතය. සර් ඉරිදටද සාකච්ඡා කරන්නේ 8 10 පන්තියක් දානවා කියලා ඊළඟ දවසේ. අන්න එදාට ඔය ටියුට් එක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා. සර් බදාද නම් බෑ 6:00 ඉඳන් 8:00 වෙනකම් පන්ති බදාදා නැති දරුවා මට මයි පුතාලා පන්ති තියෙන කට්ටිය ටයිම් එක මට මෙසේජ් එකක් දාන්න. හරිනේ? පුදා ගේම් සම්බන්ධව මේ සතියේ නම් සිකුරාදට කලින් මයි පුතාලා අංක ගත්තේ නැති කට්ටිය ඉන්නවනම් අංක ගන්න. මම මේ මෙසේජ් එක ආයි සමුදට දාවන්නම්. ආයි ගෲප් වලට. එතකොට එයාලා බලන්න. හැමතිස්සෙම ගෲප් එකේ අවධානයෙන් ඉන්නේ මොනවද එවන්නේ මොනවද පණිවිඩ මොනවද කියලා අවධානයෙන් ඉන්න. හරියනම මයිලුද අපි අම්ම සම්බන්ධ වෙන වෙන ලබන සතියේ ඉරිදා උදේ 8ට. එහෙනම් අද වෙලාව ගියාට නෝනක් දන්නේ නැහැ මම දන්නෙත් නැහැ. මට නම් දැනුන්නේ නැහැ. මං කෑ ගන්න නිසා. හරියනම් මුසරණයි පරිස්සමෙන් ආයිබෝවන්. අයිබෝවන් ආයුබෝවන් සර්. අයිබෝවන් සර් අයිබෝවන් සර් අයිබෝවන් සර් අයිබෝවන්